ෂෝලොක් හෝම්ස් රහස් පරීක්ෂක දෙවෙනි කතා පොත සිවුරහස් සලකුණ පොතේ අවසාන කතාව වෙන හතර ගාතෙන් ඇවිද ගිය මිනිහා කතාව තමයි අද බුරියා ඔයාට කියන්න රෙඩි වෙන්නේ. ගයිස් ඔයාලා අහන්න ලෑස්තිද? හරි එහෙනම් බුරියා නවස් YouTube channel එක subscribe කරන්න. bell button එකක් click කරන්න. එතකොට ඔයාට notification එකක් එයි මම වීඩියෝ එකක් දාපු හැටියෙම. ඒ link එකෙන් ඔයාට channel එකට එන්නත් ලේසියිනේ. අද කතාව තමයි හතර ගාතෙන් ඇවිද ගිය මිනිහා. මේ කතාව මේ කොටසින්ම අවසන් වෙනවා. එහෙනම් අපි යමු අද කතාවට. අවුරුදු 20කට පමණ ඉහතදී මහත් ආందోලනයකට ලක් වූ එක් සිද්ධියක් ගැන ඔබට මතක ඇතුවා නිසකය. ඒ විශ්වවිද්‍යාලයේ කායික වෛද්‍ය විද්‍යා අංශයේ මහාචාර්ය ප්‍රෙස්බරි මහතා සම්බන්ධ සිදුවීමයි. එකල මෙම සිදුවීම ගැන අසත්‍ය කටකතා රැසක් පැතිර ගිය අතර එයින් කැම්ෆර්ට් විශ්වවිද්‍යාලයේම මහත් කැළඹීමට පත්විනි. විද්වත් සමාජයේද රැව් පිළිරැව් දුන් මෙම සුවිශේෂී සිද්ධිය ගැන සත්‍ය හෙළි කිරීමෙන් ඇත්ත නැත්ත කුමක්දයි කවුරුත් තේරුම් ගනු ඇත. ෂෝලොක් හෝම්ස් රහස් පරීක්ෂක වෘත්තියෙන් විශ්‍රාම ගැනීමට ආසන්න කාලයේ විසඳූ අභිරහස් කීපෙන් එකක් වන මෙය ප්‍රසිද්ධියට පත් කිරීමට දැන් මට අවසර ලැබී තිබේ. 1903 සැප්තැම්බර් මාසයේ එක් ඉරිදාවක මා වෙත ලැබුණු එක් විදුලි පණිවිඩයකි. හැකිනම් වහම එන්න. අපහසු නම් ඒ වුණත් එන්න. SH ෂෝලොක් හෝම්ස්ගෙන් මේ අසාමාන්‍ය විදුලි පුවත ලැබූ මම බේකර් වීදියේ අපේ සුපුරුදු නිවාහන කරා ගියෙමි. මාහි ළඟාවන විට හෝම්ස් හාන්සි පුටුවට වී කකුල් දෙකද උඩටගෙන පයිප්පේ උරුමින් සිටියේය. කල්පනාවක වෙලී නළල රැලි කරගෙන සිටි ඔහු අසල වූ පුටුවක වාඩි වෙන මෙන්ම මට සංඥා කළේය. එහෙත් පැය භාගයක් පමණ ගතවන තුරුම ඔහු නොවේ මාහා වචනයක්වත් කතා කළේ. අසිහියෙන් වගේ සිටීම ගැන මට සමා වෙන්න වොට්සන්. පසුගිය 24 පැය ඇතුළත හරිම පුදුමාකාර කාරණා කීපයක් මා වෙත ඉදිරිපත් කෙරුණා. ඒකෙන් තවත් දෙයක් මගේ හිතට ආවා. රහස් පරීක්ෂණ කාර්යය සඳහා සුනකයන් ප්‍රයෝජනයට ගත හැකි ආකාරය ගැන පොත් පිංචක් ලියන්න. දැන් මම බොහොම දුරට හිතලයි තියෙන්නේ. ඒ වුණාට හෝම්ස් ඒක මීට කලින් පරීක්ෂණ පවත්වලා කාරණා හොයාගනිපු. කවුරුත් දන්නා ශේස්ත්‍රයක්නේ. බ්ලඩ්හවුන්ඩ් සුනකයන් යොදවලා ඉව මගින් අපරාධකාරයන් සොයා ගැනීම. නෑ වොට්සන්, ඒ විදියට බල්ලන් යොදා ගැනීම නම් කවුරුත් දන්නවා. ඒක හරි. නමුත් සුනකයන් යොදා ගන්න පුළුවන් තවත් গুপ্ত අංශයක් තිබෙනවා. ඔබට මතක ඇති අර කෝපර් බීචස් රහස් පරීක්ෂණය. ඒකෙදී මම පුංචි ළමයෙකුගේ මනස ක්‍රියා කරන හැටි නිරීක්ෂණය කළා. ඒකින් මට පුළුවන් වුණා බොහොම වැදගත් මහත්මයෙක් හැටියට රටට පෙන්වපු ඒ ළමයාගේ තාත්තා අපරාධකාරයෙක් බව හෙළි කරන්න. ඔව් මට ඒක හොඳට මතකයි. බල්ලන්ව යොදවා ගැනීම මං අදහස් කරන්නේත් බොහොම දුරට ඒ සාමාන්‍ය ආකාරයට. ගෙදරක ඇති කරන බල්ලෙකුගෙන් ඒ ගෙදර සමාජිකයන්ගේ පවුලේ ස්වභාවය හෙළිදරව් වෙනවා. බොහොම කනගාටුවෙන්, ශෝකයෙන් වෙලී ජීවත් වෙන පවුලක ඔබ දැකලා තියෙනවද ප්‍රීතිමත්ව හැසිරෙන බල්ලෙක්? එහෙමත් නැත්නම් සතුටෙන් විනෝදයෙන් ජීවත් වෙන පවුලක දුකින් ඉන්න බල්ලෙක්. දරුණු මිනිසු ඇති කරන බල්ලොත් දරුණුයි. දත් විලිස්සාගෙන ගොරවන බල්ලෝ ඉන්නේ. ඒ විදියට ගොරවන කඩාපනින මිනිසුන්ට හාම්පුතුන්ගේ චෛත්‍යසික ස්වභාවය තමා බල්ලන්ගෙන් පිළිඹු වන්නේ. හෝම්ස් මට නම් හිතෙන්නේ ඔබ ඔය සංකල්පය දුරදිග ගෙනියනවා බොහොම වැඩි කියලා. මගේ ප්‍රකාශනය ගැන සැලකිලිමත් නොකළ හෝම්ස් සිය පයිප්පේ කෝව යලිත් දුම්කොළ වලින් පුරවමින් කතාව පටන් ගත්තේය. මම දැන් විසඳගන්න උත්සාහ කරන ගැටලුව විසඳීමටත් ඔය සංකල්පය ප්‍රයෝජනයට ගන්න පුළුවන්. මේ ගැටලුව සම්පූර්ණයෙන්ම පැටලුණු නූල් බෝලයක් වගේ. මං මේ නූලේ කෙලවරක් හොයාගන්නයි මේ මහන්සි වෙන්නේ. ඔබ දන්නවද වොට්සන්? මහාචාර්ය ප්‍රෙස්බරිගේ වුල්ෆවුන් වර්ගයේ බල්ලා රෝයි තම ස්වාමියා හපා ගන්න බලවත් උත්සාහයක් දරනවා. ඒයි මං හොයන නූල් කෙලවර තියෙන්නේ ඒකට පිළිතුර ළඟ වෙන්නත් පුළුවනි. බලාපොරොත්තු සුන් වූ හැඟීමෙන් මම හාන්සි පුටුවට බර විමි. මගේ වැඩ කටයුතු සියල්ල අතපසු කර දමා මහ මෙහි කැඳ වූයේ මෙවැනි සුළු ප්‍රශ්නයක් निराකරණය කර ගැනීමටද? වොට්සන්, ඔබ නම් තවමත් ඉස්සර වගේමයි. බොහොම බරපතල ගැඹුරු දෙයකට හේතුපාදක වෙන්නේ ඊටාම සුළු දෙයක් කියන එක ඔබ කවදාවත් වටහා ගන්නේ නැද්ද? ඔබ දන්නවද මහාචාර්ය ප්‍රෙස්බරි කැම්ෆර්ට් විශ්වවිද්‍යාලයේ කායික වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා සුප්‍රසිද්ධ පුද්ගලයෙක්. ඕ කාලයක් තිස්සේ ආදරයෙන් ඇඩිදඩි කළ බල්ලා දැන් දෙවරම්ම කෝපෙන් කඩා පැනලා මහාචාර්යතුමාව හපන්න උත්සාහ කරලා තියෙනවා. ඔබට මොකද්ද ඒකෙන් තේරුම් ගන්න පුළුවන්? බල්ලට මොකක් හරි අසනීපයක් ඇති. ඔව් අපට ඒකත් හිතන්න පුළුවනි හෝම්ස් කීය. ඒ වුණත් ඌ වෙනත් කිසිම කෙනෙකුව මේ විදියට හපන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි. ඌ මහාචාර්යතුමාටත් හිරියර කරන්න හදලා තියෙන්නේ යම් විශේෂ අවස්ථාවකදී පමණයි. අන්න ඒකයි පුදුමය. හරිම පුදුමයි නේද වොට්සන්?
ওই සීනුව නාද වෙනවා ඇහෙන්නේ තරුණ බෙන් මහතා එනවා වෙන්න ඇති. ඔහු වෙලාවටත් කලින් ඇවිත් මං හිතාගෙන හිටියා ඔහු එන්න ඉස්සර වෙලා මේ කාරණාව ගැන ඔබත් එක්ක දිගු කතා බහක යෙදෙන්න. ඊටා ඉක්මනින් තරප්පුව නැග එන්නෙකුගේ පියවර හඬ අපට ඇසිනි. දොරට තට්ටු කළ ඔහු තනිවම කාමරය තුලට පිවිසියේය. අවුරුදු 30ක් පමණ වයස් වූ ඔහු උස කඩවසම් තරුණයෙකි. ජේත්තුවට හැඳ පැළඳ සිටි ඔහුගෙන් දිස්වූයේ ලැජ්ජාශීලී සරසවි සිසුවෙකුගේ පෙනුම මිස සරසවි ඇඳුරකුගේ ගාම්භීරත්වය නොවේ. හෝම්ස්ට අතට අත දී ආචාර කළ ඔහු මා දෙස බැලුවේ පුදුමේනි. මේක හුඟක්ම පෞද්ගලික ප්‍රශ්නයක් හෝම්ස් මහත්තයා. මහාචාර්ය ප්‍රෙස්බරිගෙන් මගෙන් ඇති පෞද්ගලික සම්බන්ධතාවයත් වෘත්තීය වශයෙන් ඇති සම්බන්ධතාවයත් දෙකම ගැන කල්පනා කරලා බලන්න. පිට කෙනෙක් මෙතන ඉද්දි මම මගේ පෞද්ගලික විස්තර කතා කරන එක වැරදි නේද? ඒ ගැන බයක් වෙන්න එපා බෙන් මහත්තයා. හෝම්ස් කීය. මේ දොස්තර වොට්සන් බුද්ධියෙන් අගතැන්පත් කෙනෙක්. මේ ප්‍රශ්නය මට නම් කොහොමදත් තනියෙන් විසඳ ගන්න පුළුවන් වෙන එකක් නෙමෙයි. මේකෙදී තවත් කෙනෙකුගේ උපකාරය මට අවශ්‍ය වෙනවා. සහතිකයි. ඔබ කැමති පිළිවෙලක් හෝම්ස් මහත්තයා. මම මේ විදියට රහස්‍යභාවයක් බලාපොරොත්තු වෙන්නේ ඇයි කියලා ඔබට තේරෙනවානේ. වොට්සන් ඔබ කැමති වේවි දැන් හඳුනා ගන්න. මේ ට්‍රේවෝ බෙන් මහත්තයා. ඔහු මහාචාර්ය ප්‍රෙස්බරිගේ පරීක්ෂණ සහකාරයා. පදිංචි වෙලා ඉන්නෙත් මහාචාර්යතුමා සමග. එකම වහලයට. ඒ වගේම මහාචාර්යතුමාගේ එකම දියණිය සමග විවාහ ගිවසගෙන ඉන්නෙත් මේ මහත්තයා. ඔහු හැම අතින්ම මහාචාර්යතුමාට සමීපයි. පක්ෂපාත කෙනෙක්. එතුමාගේ ගෞරවය ආරක්ෂා කරලා දෙන්න කැපවුණු කෙනෙක්. ඉතින් මේ අභිරහස විසඳලා දීමත් ඔහුට ඉටු කරන්න පුළුවන් යුතුයකමක්. ඇත්තෙන්ම ඔව් හෝම්ස් මහත්තයා මගේ අරමුණත් ඒකයි. වොට්සන් මහත්තයා දන්නවද සිද්ධ වෙච්ච දේවල්? නෑ මට ඒවා කියලා දෙන්න ඉඩක් ලැබුණේ නෑ හෝම්ස් කීය. එහෙනම් මම සිද්ධීන් මුලින් ඉඳලම විස්තර කළොත් හොඳයි. අලුත් දේවල් ගැන කියන්න ඉස්සර වෙලා අමුත්තා පැවසුවේය. ඒ වැඩේ මං කරන්නම් බෙන් මහත්තයා. කාරණා ටික මමත් නිසි පිළිවෙලින් ග්‍රහණය කරගෙන තිබෙනවාද බලමු. කී හෝම්ස් කතාව ආරම්භීය. මේ මහාචාර්යතුමා මුළු යුරෝපීය පුරාම කීර්තියට පත්වුණු කෙනෙක්. මහාචාර්ය ප්‍රෙස්බරි වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් ජීවිතේම කැප කළ කෙනෙක් කිව්වොත් නිවැරදි. කිසිම දවසක කිසිම අපකීර්තිමත් නින්දා සහගත සිද්ධියකට අපචාරයකට තමන්ගේ නම ගාවගත් කෙනෙක් නොවේ. ඔහුගේ බිරිඳ මිය ගින්. ඊඩිත් නම් එකම දුව පමණයි ඔහුට ඉන්නේ. ප්‍රෙස්බරි ශක්තිමත් නිරෝගී පුද්ගලයෙක්. ඔහුගේ වයස අවුරුදු 61යි. ඔහු ස්වභාවයෙන්ම තරමක් සටන්කාමී කෙනෙක්. මෑතක් වන තුරුම ඔහුගේ ජීවිතය ගත වුණේ ඒ විදියට. මාස කිහිපයකට කලින් ඒ ජීවන රටාව වෙනස් වුණා. වයස 61ක් වුණත් ඔහු තරුණයක සමග විවාහ දිවස ගත්තා. ප්‍රෙස්බරි සමග එකට විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ සේවය කරන සංසන්දනාත්මක ව්‍යුහ විද්‍යා අංශයේ මහාචාර්ය මර්ෆිගේ දියණිය සමග ඔහු විවාහ දිවස ගත්තේ. ඇලිස් මර්ෆි රූපශීයෙන් මෙන්ම බුද්ධිමත් බවෙන්ද සපිරුණු කෙනෙක්. ඒ නිසා මහාචාර්යවරයාගේ තීරණය ගැන ඒ හැටි පුදුම වෙන්න දෙයක් නැහැ. ඒත් මේ පියවර ගැන ඔහුගේ පවුලෙන් නම් සම්පූර්ණ අනුමැතියක් ලැබුණේ නැහැ. මහාචාර්ය ප්‍රෙස්බරි සෑහෙන ධනවත් කෙනෙක්. තරුණියගේ පියාගෙන් මේ විවාහ ගිවස ගැනීමට විරෝධතාවයක් ඉදිරිපත් වුණේ නැහැ. ඇලිස් මර්ෆිගේ අතගන්න සමවයසේ තරුණයන් කීප දෙනෙකුගේම විවාහ යෝජනා ඉදිරිපත් වෙලා තිබුණා. මහාචාර්යවරයාගේ චරිතයේ තරමක අස්වාභාවික ගතියක් තිබුණත් තරුණිය කැමති වුණේ ඔහුටයි. දෙදෙනා අතරේ නොගැලපීමකට සිටිබුනේ වයස් පරතරය පමණයි. මෙන්න මේ කාලේ අපේ මහාචාර්යතුමාගේ එදිනෙදා ජීවිතේ යම්කිසි වෙනස් වීමක් ඇති වෙන්න පටන් ගත්තා. ඔහු වටා ගොඩ නැගුණේ මහා අභිරහසක්. ඔහු දිනක් හදිසියෙම ගෙදරින් පිට වෙලා ගියේ යන්නේ කොහෙටද කියලා ගෙදර කිසිම කෙනෙකුට දැනුම් දෙන්නේ නැතුව. ආපහු ගෙදර ආවේ සති දෙකකට පස්සේ. බොහොම දුර ගමනක් ගිය කෙනෙකුගේ වගේ ඔහුගේ ගමන් විඩාවකුත් දකින්න ලැබුණා. මහාචාර්යතුමා ස්වභාවයෙන්ම බොහොම අවංක විවෘත කෙනෙක්. ඒත් මෙදා සැරේ නම් ඔහු ගිහින් ආවේ කොයිද කියලා ඉංගියක්වත් පෙන්වුවේ නැහැ. මේ අතරේ අහම්බෙන් වගේ මේ ට්‍රේවෝ බෙන්ට් මහත්තයාට ඔහු සමග එකට ඉගෙන ගනිපු මිත්‍රයෙකුගෙන් ඕස්ට්‍රේලියාවෙන් ලිපියක් ලැබුණා. ඔහු කියලා තිබුණා බ්‍රෝමියාගේ ප්‍රාග් නුවරදී ඔහුට අහම්බෙන් මහාචාර්ය ප්‍රෙස්බරි දකින්න ලැබුණ බවත් ඒත් කතා බහ කරන්න නම් ඉඩක් ලැබුණේ නැති බව කියලා. මහාචාර්යතුමා ගිහින් තියන්නේ කොහෙටද කියලා ගෙදර අය දැනගත්තේ ඔන්න ඔය විදියට. දැන් තමයි අපි කාරණේට එන්නේ. ওই දිනවල ඉඳලාම මහාචාර්යතුමාගේ ස්වභාවයේ පුදුමාකාර වෙනස් වීමක් දකින්න ලැබුණා. වැඩ කටයුතු හැම එකක්ම ඔහු රාසිගතව කරන්න පටන් ගත්තා. ඒ වගේම ඒ වගේ දකින්න ලැබුණේ ප්‍රයෝගකාරී තක්කඩි ස්වභාවයක්. ඔහු ආශ්‍රය කළ හැම දෙනෙකුටම හිතුනේ මේ නම් අපි වෙනදා දන්න හඳුනන මහාචාර්ය ප්‍රෙස්බරි නෙමෙයි කියන එක. ඒත් ඔහුගේ බුද්ධියේ භාවයේ අඩුවක් නම් දකින්න ලැබුණේ නැහැ. විශ්වවිද්‍යාලයේ පවත්වපු දේශන වෙනදා වගේම ඊටාම සාරවත් මහාචාර්යතුමාගේ දියණිය ඊඩිත් තාත්තාට අප්‍රමාණ ආදරෙන් ඉන්න කෙනෙක්. තාත්තා දාගෙන ඉන්න මේ වෙස්මුණ වෙනස් කරලා ඔහුව නියම ස්වභාවයට ගන්න ඇයට උමනා වුණා. ඔහුගේ නියම ගතිගුණ ආදරය යලි ඇති කරවන්න ඇය නැවත නැවතත් මහන්සි ගත්තා. මේ බෙන් මහත්තයාගේ අප්‍රමාණ උත්සාහයක් දැරුවා. නමුත් ඒ එකකින්වත් කිසිම වැඩක් වුණේ නැහැ. දැන් බෙන් මහත්තයා අර ලියුම් පිළිබඳ විස්තරය ඔබේ වචනයෙන්ම කියන්න. වොට්සන් මහත්තයාට කියන්න මහාචාර්යතුමා මට නොකියූ රහසක් නැහැ. මා ඔහුගේ මල්ලීගේ පුතා වුණා නම් නොතිබෙන ආකාරයේ පුදුම විශ්වාසයක් හිතවත්කමක් අප දෙදෙනා අතරේ තිබුණා. බෙන් මහත්තයා කීය. ඔහුගේ පෞද්ගලික ලේකම් හැටියට ඔහු වෙතට ආ ලියකිවිලි සියල්ලම විවෘත කරලා පරීක්ෂා කළේ මමයි. ඒත්
ඒත් ඌවර රහස් ගමන ගිහින් ආවට පස්සේ ඒ ඔක්කොම වෙනස් වුණා. මට විශේෂ උපදෙසක් ලැබුණා. ට්‍රේවෝ මානමට ලිපි වගයක් ලැබේවි. ලන්ඩන් තැපැල් මුද්‍රාව සහිතව. ඒ ලිපිවල තැපැල් මුද්‍රයට පහලින් කතිරේක සලකුණක් ඇති. ඒවා ඔබ විවෘත කරන්න යන්න එපා. මේවා වෙන් කරලා තියලා මට දෙන්න. මහාචාර්යතුමා කිව්වා. ඒ වගේ ලිපි සෑහෙන ගණනක් මාතට ලැබිලා මා ඌට බාර දුන්නා. ඒවායේ ලිපිනේ ලියා තිබුණේ නූගතිකුගේ යයි සිටිය හැකි රළු අත්අකුරින් ඒ වගේම තැපැල් මුද්‍රාව. මධ්‍යම ලන්ඩනයේ නැගිනීර කොටසින්. ඔහු ඒවට පිළිතුරු සැපයුවාද නැද්ද මම දන්නේ නැහැ. ඒ මොකද අපි තැපැලට දාන්න තිබෙන ලිපි එකතු කරන බඳුරට කවදාකවත් ඔහු එවැනි ලිපියක් දැම්මේ නැහැ. මගේ අතට ඒවා දුන්නෙත් නැහැ. ඊළඟට පෙට්ටිය හෝම්ස් මතක් කළේය. ඔව් පෙට්ටිය ගැනත් කියන්න ඕනේ. මහාචාර්යතුමාගේ සංචාරය ඉවර වෙලා එද්දී ලී වලින් තැනූ කුඩා පෙට්ටියක් අරගෙන ආවා. ඔහු යුරෝපා මහද්වීපයට සංචාරය කරලා තිබෙන බවත් ඒකෙන් තවත් අහවුරු වුණා. ඒ මොකද ඒ වගේ ලී පෙට්ටි බොහොම වෙලාවට ජර්මනියේ තමා පාවිච්චි වෙන්නේ. ඔහු ඒවා පරිස්සමට තැබුවේ ශල්‍ය උපකරණ දමන අල්මාරියේ. එක දවසක් මා ඉන්ජෙක්ෂන් කටුවක් සොයද්දී මට මේ පෙට්ටිය දකින්න ලැබුණා. මං ඒක නිකමට අතට ගත්තා පමණයි ඔහුට බොහොම තදින් කේන්ති ගියා. ඊළඟට අන්තිම නරක විදියට නරක වචනේ මට බැන වැදුනා. එහෙම දෙයකට මගේ ජීවිතේට මට මුහුණ දෙන්න සිදු වුණේ පළවෙනි වතාවට. ඒ නිසා ඒකෙන් මට ලොකු හිත් වේදනාවක් ඇති වුණා. මං මේ පෙට්ටිය අතට ගත්තේ වැරදීමකින් බව ඔහුට තේරුම් කරලා දෙන්න මං උත්සාහ ගත්තා. නමුත් ඒකෙන් වැඩක් වුණේ නැහැ. එදා හවස වරුවේම ඔහු සිටියේ හරිම සැකසහිත විදියට මහදියා බලමින්. බෙන් මහතා තම සාක්කුවෙන් කුඩා දිනපොතක් එළියටගෙන පරීක්ෂා කර බලා ඒ සිද්ධිය වුණේ ජූලි මාසයේ දෙවනිදා. ඔබ නම් හරිම වටිනා සාක්ෂිකාරයෙක්. ඔය සටහන් කරගනි පුදින වකමානු මටත් ප්‍රයෝජනවත් වෙන්න ඉඩ තියෙනවා. හෝම්ස් කීය. මගේ ඒ ශ්‍රේෂ්ඨ ගුරුතුමාගෙන් තමයි මම මේ සියලු දේ ඉගෙන ගත්තේ. ඔහුගේ හැසිරීම් රටාව වෙනස් වෙන්න පටන් ගත්තාම මම තේරුම් ගත්තා ඔහු ගැන සෝදිසියෙන් ඉඳීම මගේ වගකීමක් බව. ඊළඟට මගේ දිනපොතේ සටහන් වී තිබෙනවා එදා ජූලි දෙවනිදා තමයි මුලින්ම රෝයි මහාචාර්යතුමාව හපා කන්න පැන්නෙත්. එදා ඔහුගේ පරීක්ෂණාගාරයේ ඉඳලා සාලෙට එද්දී තමයි ඒ සිදු වුනේ. ඊළඟට ජූලි මාසයේ 11 වෙනිදාත් ඒ සිදුවීම යලිත් වුණා. ආයෙමත් ජූලි මාසයේ 20 වෙනිදා රෝයි මහාචාර්යතුමාගේ ඇඟට බුරාගෙන පැන්නා. ඊට පස්සේ අපි තීරණය කළා රෝයිව දම්වැලකින් ඉස්තාලේ බැඳලා තියන්න. ඌ හරිම හිතවත් කීකුරු බල්ලෙක්. නමුත් මන් දන්නේ නැහැ මගේ කතාවෙන් ඔබ වෙහෙසටපත් වෙනවද කියලා. බෙන් මහතා එසේ පැවසීමට හේතුව කුමක්දයි සිතා ගැනීමට නොහැකිව මම හෝම්ස් දෙස බැලුවෙමි. හෝම්ස් බෙන්ගේ කතාව ඇසීම පසක තබා අසිහියෙන් මෙන් සිවිලිම දෙස බලාගෙන සිටින ආකාරය අපි දුටුවෙමු. හරිම වැදගත්. හරිම වැදගත්. මේ දේවල් ඔක්කොම මට අලුත් දේවල්. බෙන් මහත්තයා හෝම්ස් කීය. දැන් අපි සෑහෙන තරම් දුරට පරණ සිදුවීම් ගැන කතා කළානේ. ඊළඟට කියන්න බලන්න ඔබ කියු අලුත් සිදුවීම් මොනවද කියලා. පැවසීමට තිබූ කාරණේ අප්‍රසන්නභාවය නිසාද අපේ අනුග්‍රාහකයාගේ මුහුණ අඳුරු විය. මේ දේ සිද්ධ වුණේ පෙරේදා. රෑ පාන්දර දෙකටත් මට නිින්ද ගිහින් තිබුණේ නෑ. මං අවදීන් හිටියේ. මට ඇහුණා පැසේජිය දෙසින් නොපැහැදිලි ශබ්දයක්. මහාචාර්යතුමාගේ නිදන කාමරයේ තියෙනෙත් මේ පැසේජිය කෙළවරේ. ශබ්දේ ඇහුණාම මම දොර ඇරලා එබී බැලුවා. කවදද දිනය? මං කලින් කිව්වේ මහත්තයා පෙරේදා රෑ ඒ කියන්නේ සැප්තැම්බර් 4 වෙනිදා. හොඳයි. දිගටම කතාව කියන්න. පැසේජිය කෙළවරේ ඔහුගේ නිදන කාමරේ ඉඳලා තරප්පු පෙළ ළඟට යෑමට නම් මගේ කාමරය පහු කරගෙන යා යුතුයි. ඒක මහා භයානක අත්දැකීමක් හෝම්ස් මහත්තයා. පැසේජයේ අඳුරු තැනක් වුණත් එක් ජනේලයකින් වැටුණු එළියෙන් එය තරමක් දුරට ආලෝකමත් වී තිබුණා. මට පෙනුණා පැසේජයේ දිගේ මොකෙක්කෝ ඇවිදගෙන එන බව. අඳුරු පැහැති යම් සතෙක් හතර ගාතෙන් එනවා වගේ මං දැක්කා. ඔහොම ඇවිත් හොඳින් එළිය වැටී තිබුණු තැනට ආවාමයි මං හරියට දැක්කේ. ඒ ඔව් හෝම්ස් මහත්තයා අපේ මහාචාර්යතුමා සිව්පාවෙක් වගේ හතර ගාතෙන් ඇවිදිනවා. ඔහු සිටියේ පොඩි ළමයෙක් වගේ දනගාමින් නොවේ. දෑත්වල ඇඟිලි හා කකුල්වල ඇඟිලි බිම වදිනසේ ඇවිදිනවා. ඔහුගේ මූණ අත් දෙක අතර හිරවි බිමට එල්ලී තිබුණා. කොහොම වුණත් ඔහු ඒ විදියට ඇවිද ගියේ බොහොම පහසුවෙන්. ඒ දර්ශනයෙන් මගේ ඇඟ හිරිවැටීගෙන ගියා. මහාචාර්යතුමා මගේ කාමරයේ දොර ළඟට එනතුරු කළ යුත්තේ මොකක්දයි මට හිතා ගන්න බැරි වුණා. ඔහු දොර ළඟින් යද්දී මං ගිහින් ඇහුවා ඔබතුමාට මගෙන් උදව් උපකාර අවශ්‍යද කියලා. ඊට ඔහුගෙන් ලැබුණේ පුදුමාකාර පිළිතුරක්. එක්වරම කෙලින් හිට ගනිපු ඔහු දරුණු විදියට මට බැනගෙන ගියා. පස්සේ සාමාන්‍ය විදියට ඉදිරියට ඇවිදගෙන ගිහින් තරප්පුවෙන් පහළට බෑලා ගෙයින් එළියට යන්න ගියා. මං පැයක් පමණ බලා හිටියත් ඔහු ආපහු ආවේ නෑ. ඔහු ආපහු වෙන්න ඇත්තේ එළිය වැටුණට පස්සේ වෙන්න ඇති. හොඳයි වොට්සන්. ඔබට මොකද්ද හිතෙන්නේ මේ ගැන? බොහොම වෙලාවට කටි වායුව නැත්තම් තුනටිය රුදාව වගේ දෙයක් වෙන්න ඇති. මං දැකලා තියෙනවා ඔය අසනීප තත්ත්වය දරුණු ලෙස ගොදුරු වෙච්ච රෝගියෙක්. ඔය කිව් විදියට ඇවිදගෙන යනවා. අනිත් එක මේ අසනීපේ අධික වේදනාව නිසා කේන්ති යන එක පුදුමයක් නෑ. බොහොම හොඳයි වොට්සන්. හෝම්ස් කීය. ඔය තරම් අමාරු කටි වායුව නම් ඔහු කොහොමද එක මොහොතින් කෙලින් හිටගෙන ඊට පස්සේ සාමාන්‍ය විදියට ඇවිද්දේ? ඔහු සිටියේ ඊටාම හොඳ ශරීර සනීපයෙන්. බෙන් මහතා යලි කතාව ආරම්භීය. මට හිතෙන හැටියට ඇත්තෙන්ම ඔහු දැන් ඉන්නේ අවුරුදු ගණනකින් නොඉඳපු විදියේ බොහොම ශක්තිමත් නිරෝගී තත්ත්වයෙන්. මෙතන අපට පොලිසිය යන්න තරම් දෙයක් සිදු වෙලා නැහැ. ඒ වුණත් අපි දැන් ඉන්නේ කල යුත්තේ මොකද්ද කියලා හිතා ගන්න බැරිව. ඊඩිත්තත්
පෙස්බරි මෙනවියටත් මටත් හිතෙන්නේ අපි දවසින් දවස මහා විනාශයක් කරා ඇද යනවා කියලයි. ඉතින් මේ ගැන මුකුත් නොකර අපි තවත් බලා ඉන්නේ කොහොමද? මේක මහා පුදුමාකාර සිද්ධින් පෙළක්. ඒත් ඒකේ යම්කිසි දෙයක් හැඟවෙන කරුණු ගැබ්බෙලා තියෙනවා. ඔබට මොකද හිතෙන්නේ වොට්සන්? වෛද්‍යවරයෙක් හැටියට මට කියන්න පුළුවන් ඔහු මානසික රෝග පිළිබඳ වෛද්‍යවරයෙකු යොමු කළ යුතුයි. මම කීවෙමි. වයසක මහත්තයාගේ බුද්ධිමත් ක්‍රියාදාමය ප්‍රේම සම්බන්ධය නිසා ව්‍යාකූල තත්වයකටපත් වුණා. ඔහුගේ මේ ආශාව තුනී කරගන්න හිතේ කලබල ගතියෙන් මිදෙන්න ඔහු විදේශ සංචාරයකට ගියා. ඔහුගේ ලිපි සහ අර පෙට්ටිය සමහර විට පෞද්ගලික මුදල් ගනුදෙනුවක් ණයක් සම්බන්ධ දේවල් වෙන්න පුළුවන්. සමහර විට අර පෙට්ටිය ඇත්තෙත් ඒ වගේ මුදල් ආයෝජන සහතික පත්‍ර ආදිය වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඒ මුදල් ආයෝජනය හෝ ණය ගැනීම ඔහුගේ බල්ලාවත් අනුමත කරන්නේ නැහැ. ඒකනේ බුරාගෙන පැන්නේ. නෑ වොට්සන් නෑ. මේක ඊට වඩා බොහොම ගැඹුරු දෙයක්. මට දෙන්න පුළුවන් එකම පැහැදිලි කිරීම. ෂර්ලොක් හෝම්ස් සතු එකම පැහැදිලි කිරීම අපිට කිසි දිනක දැනගන්නට නොලැබෙනු ඇත. අපේ කතාවට බාධා කරමින් තරුණ කාන්තාවක් අපේ කාමරය තුලට පිවිසියාය. ඇය දුටු වහම කලබලයටපත් බෙන්ට් මහතා දෑත් දිගු කරගෙන ඉදිරියට පැන්නේය. ඊඩිත් මුකුත් කරදරයක් නැහැ නේද ඊඩිත්? මට ගෙදරට වෙලා තනියම ඉන්න බය හිතුණා ජැක්. මං ඒකයි ආවේ ඔයා හොයාගෙන. හෝම්ස් මහත්තයා මේ මගේ පෙම්වතිය. අපිත් එහෙම වෙන්නේ නැති කියලා හිතුවා නේද වොට්සන්? හෝම්ස් පිළිතුරු දුන්නේ සිනාසෙමිනි. ප්‍රෙස්බරි මෙනවිය. මට හිතෙනවා අලුතෙන් යමක් සිදු වෙලා ඇති කියලා. ඒක අපි දැනගත්තොත් හොඳයි කියලා ඔබට හිතෙන්නේ නැති. අපේ අලුත් අමුත්තා රූමත් කාන්තාව. හෝම්ස් වෙත සිනාවප්පා බෙන් මහතා අසලින් හිඳගත්තාය. බෙන් මහත්මයා මට කිව්වා ඔබ හමු වෙන්න එන බව. හෝම්ස් මහත්තයා මගේ අහිංසක තාත්තා වෙනුවෙන් ඔබට මොනවද කරන්න පුළුවන්? මං විශ්වාස කරනවා මට යමක් කරන්න හැකි වේවි කියලා. නමුත් මේ පටලැවිල්ල තවමත් නොපැහැදිලි. නමුත් ඔබට කියන්න තිබෙන දෙයක් මේ ගැටලුව ලියා ගන්න මොකක් හරි ප්‍රයෝජනවත් වෙන්න ඉඩ තියෙනවා. මේක සිදු වුණේ ඊයේ රාත්‍රියේ හෝම්ස් මහත්තයා. තරුණිය කීවාය. ඊයේ දවස පුරාම මගේ තාත්තා හැසිරුණේ හරිම අමුතු විදියට. මට හොඳටම විශ්වාසයි. කරන සමහරක් දේවල් ඔහු කරන්නේ සීකල්පනාවෙන් නෙමෙයි. ඔහු ඉන්නේ හරියට සිහින ලෝකයක ජීවත් වෙනවා වගේ. ඊයේත් ඒ වගේ දවසක්. ඒ හිටියේ අපේ තාත්තා නම් නොවේ. පිටතින් ඔහුගේ ශරීරය. ඒත් ඇතුළතින් ඔහු නෙමෙයි. අපිට කියන්න මොකද උනේ කියලා. ඊයේ රෑ මැදියම් රෑ පමණ බල්ලා දිගින් දිගටම බොහොම සැරට බුරනවා. ඒකෙන් තමයි මට ඇහැරුණේ. රෝයිව දැන් යකඩදම් වැලකින් ස්ථාලයේ වැඳලා ඉන්නේ. මොකක් හරි භයානක අනතුරක් ළඟම එනවා කියන හැඟීමෙන් තමයි දැන් අපි ජීවත් වෙන්නේ. ඒ නිසාම මම්මගේ කාමරේ දොර ඇතුළතින් යතුරු දාගෙනයි නිදාගන්නේ. මගේ කාමරේ තියෙන්නේ දෙවෙනි තට්ටුවේ. වීදුරු ජනේලය වහලා අගුළු දාලා තිබුණත් තිර රෙද්ද පැත්තකට කරලායි තිබුණේ. පිටත හොඳට හඳ එළිය වැටිලා තිබුණා. හඳ එළිය ජනේලෙන් වීදුරුව මතට වැටිලා තියෙන හැටි බලමින් මම බල්ලා බුරුන හඬට කන් දීගෙන හිටියා. එක්වරම තාත්තාගේ මුහුණ ජනේල වීදුරුවෙන් දැකලා මම පුදුමයටපත් වුණා. තාත්තා හිටියේ වීදුරුව තුලින් මා දිහා බලාගෙන. මගේ හිතේ ඇති වුණේ පුදුම බයක්. මුහුණ වීදුරුවට තද වෙලා තිබුණු හැටි මට හොඳට පෙනුණා. එක්කටක් ඉහළට ඉසවිලා තිබුණේ. උඩ ජනෙල් පියන ඉහළට තල්ලු කරන්න හදනවා වගේ. දෙයියනේ, ඒ ජනෙල් පියන ඇරුණා නම් මට පිස්සු වැටෙනවා සහතිකයි. හෝම්ස් මහත්තයා හිතන්න එපා මේක මං දැකපු මායාවක් කියලා. මං අඩසියෙන් තප්පර 20ක් විතර ඒ මුහුණ දිහා බලාගෙන ඉන්නේ නැති. ඒ පාර ඔව් අතුරුදහන් වුණා. ඇඳෙන් නැගිටලා ගිහින් මොකද්ද උනේ කියලා බලන්න මට ශක්තියක් තිබුණේ නැහැ. මුළු ඇඟම සීතල වුණා. උදේ වනතෙක් මං හිටියේ පණ බයෙන් වෙවුලමින්. උදේ තේමේසේදී ඔහුගේ බොහොම සැරපරුෂ බවක් පෙනුණා. ඒත් රාත්‍රියේ සිද්ධියේ ගැන මුකුත් සඳහන් කළේ නැහැ. මං ඒ ගැන ඇහුවෙත් නැහැ. නගරයට එන්න අවශ්‍යතාවයක් ගැන බොරුවක් කියලා මං ගෙදරින් පිට වෙලා කෙලින්ම ආවේ මෙහෙට. ප්‍රෙස්බරි මෙනවියගේ කතන්දරයට සවන් දී සිටි හෝම්ස් ඉමහත් පුදුමයටපත් වී සිටි බව මම දුටුවෙමි. නෝනා, ඔබ කියනවා ඔබේ කාමරේ තියෙන්නේ උඩ තට්ටුවේ කියලා. ගෙවත්ත දිගේ ඉනිමගක් එහෙම තියෙනවද? නෑ හෝම්ස් මහත්තයා. ඒක තමයි පුදුමය කියන්නේ. ඔහුට ජනේලය වෙත නැගීමට එවැනි යමක් නෑ. ඒ වුණත් ඔහු එතන හිටියා. දවස සැප්තැම්බර් 5 වෙනිදා නේද? මේකෙන් ප්‍රශ්නය තවත් සංකීර්ණ වෙනවා. හෝම්ස් කීය. හෝම්ස් මහත්තයා, දිනේ වැදගත්කම ගැන මේ ඔබ සඳහන් කරන දෙවෙනි වතාව. මේ සිද්ධියට දිනවල මුකුත්ම විශේෂ සම්බන්ධයක් තියෙනවද? ඔව්, තියෙන්න පුළුවන්. වැදගත් සම්බන්ධයක් තියෙන්න බොහොම දුරට ඉඩ තියෙනවා. ඒ වුණත් නිගමනයට එන්න තරම් මට අවශ්‍ය කරුණු තවමත් සම්පූර්ණයෙන් ලැබිලා නැහැ. ඔබ හිතනවා ඇත්තේ හඳේ වෙනස් වීම සමග පිස්සු අඩු වැඩි වෙන හැටි ගැන වෙන්න ඇති. බෙන් මහතා ඇසීය. නෑ, සත්තකින්ම නෑ. හෝම්ස් කීය. මම මේ ගැන හිතන්නේ වෙනත් පැත්තකින්. ඔබේ දිනසටහන් පොත මට දීලා යන්න පුළුවන්ද බෙන් මහත්තයා? හෙටනම් අපි කැම්ෆර්ඩ් වෙත එනවා. මට මතක හැටියට චෙකර්ස් කියලා හොඳ තානායමක් තියෙනවා එහෙ. සඳුදා උදෑසන අපි සුප්‍රසිද්ධ විශ්වවිද්‍යාල නගරය වූ කැම්ෆර්ඩ් වෙත පිටත්ව ගියෙමු. මං හිතන්නේ වොට්සන් දවල් කෑමට කලින් අපිට මහාචාර්යතුමා අල්ලගන්න පුළුවන් වේවි. ඔහුට දේශනයක් තියෙන්නේ 11ට. දැන් ගෙදර විවේකයෙන් ඉන්නවා ඇති. අපි ඔහුව හමු වෙන්නේ මොකක් නිසා කියලාද කියන්නේ? හෝම්ස් බෙන්ගේ දින සටහන් පොත ගෙන පරීක්ෂා කර බැලුවේය. අගෝස්තු 26 වෙනිදා ඔහු කලබලකාරී තත්වෙන් ඉඳලා තියෙනවා. අපි හිතමු ඒ වගේ වෙලාවට කරන වැඩ ගැන ඔහුට පැහැදිලි මතකයක් නැහැ කියලා. අපි ඔහුගේ වෙලාවක් වෙන් කරගෙන ආවා කියමු. එහෙම නොවේ කියලා ඔහු කියන එකක් නැහැ. ඔබ හිතන්නේ අපිට පුළුවන් වේවිද පැකිලීමක් නැතුව මේ විදියට බොරු ඇද බාන්න?
උත්සාහ කරලා බලමු. වෙන කරන්න දෙයක් නැහැ. පැරණි විශ්වවිද්‍යාල ගොඩනැගිලි රාශියක් පසුකොට උස ගස් වලින් සෙවණ වූ මාවත දිගේ අපි ගමන් ගත්තෙමු. විශාල ගෙවැත්තක් මැද පීටි ඔහුගේ අලංකාර මෙන්ම නවීන ගෘහයෙන් මහාචාර්ය ප්‍රෙස්බරි සුපෝකභෝගී දිවි පෙරතක් ගත කරන්නෙකු බව අපට අවබෝධ විය. අපෙහි ළඟාවන විටම පැසුණු හිසක් ඉදිරිපස ජනේලය වෙත පැමිණි අයුරු අප දුටුවෙමි. ඒ සමගම උපැස් යුවලක් පිටුපස පිහිටි සුපරීක්ෂාකාරී දැස් අප පරීක්ෂාවට ලක් කරන අයුරු ඉවෙන්මෙන් වටහා ගතිමු. මොහොතකට පසු ඒ සුප්‍රසිද්ධ විද්‍යාඥයා අපේ ඉදිරියේ පෙනී සිටියේය. ඔහුගේ බාහිර පෙනුමෙන් හෝ හැසිරීමෙන් කිසිම අස්වාභාවික ගතියක් අපට දැනගැනීමට නොහැකි විය. විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකුගේ උරුම ගාම්භීර පෙනුමින් යුත් ප්‍රෙස්බරි උසින් මහතින් පරිපූර්ණ දෙවැන්ත පුරුෂයෙකු විය. ඔහුගේ සුවිශේෂම අංශය වූයේ net යුවලයි. සෑම දිශාවකටම වේගින් හැරුණු ප්‍රතික්ෂේපණ වුණු ක්‍රියාශීලී උකුස් ඇස් දෙකේ කෛරාටික බවත් ද දිස් වූයේ යයි මට සිතිනි. ඔහු අපේ ආගන්තුක පත්‍රය පරීක්ෂා කර බැලීය. කරුණාකර වාඩි වෙන්න මහතුරුනි. මොනවද මගෙන් කෙරෙන්න ඕනෑ? හෝම්ස් සුවදසිනාවක් පෑවේය. මමත් ඒක අහන්නයි සූදානම් වුණේ මහාචාර්යතුමාගෙන්. මගෙන්? ඔව්. එහෙනම් මුකුත් වැරදීමක් වෙලාද? තව කෙනෙකුගේ මාර්ගෙන් මට දැනගන්න ලැබුණා කැම්ෆර්ඩ් ඩී ආචාර්ය ප්‍රෙස්බරීට මගේ සේවය අවශ්‍ය වී ඇති බවට. හැබැයිට ප්‍රෙස්බරීගේ ඩෑස්කෝපයටපත් නපුරෙකුගේ සේයාවක් ඇතැයි මට සිතිනි. ඔබට දැනගන්න ලැබුණා කියලාද මහත්තයා කිව්වේ? හොඳයි. ඒ කියපු එක්කෙනාගේ නම ටිකක් කියන්න බලන්න. මට කනගාටුයි මහාචාර්යතුමා. ඒක බොහොම රාසිගතයි. අපිට යම්කිසි වැරදීමක් වෙලා නම් කමක් නැහැ. කනගාටුයි ඔබට කරදර කරන්න සිදුවීම ගැන. ප්‍රශ්නයක් නැහැ. ඒ වුණත් මං කැමති මේ කාරණේ ගැන තවදුරටත් හොයලා බලන්න. ඔබට ওই රාජකාරිය බාර දුන්න බව ඔප්පු කරන්න. මුකුත් ලියුම් කැබැල්ලක්, විදුලි පණිවිඩයක් හෝ වෙනත් කිසිවක් තිබෙනවද? නැහැ මුකුත් නැහැ. ඔබ මේ කැඳෙව්වේ මමයි කියලත් ඔබ කියන්නේ නැහැ. ඔය ප්‍රශ්නවලට පිළිතුරු දීම මම ප්‍රතික්ෂේප කරනවා. හෝම්ස් කීය. එහෙමද? ඒ වුණත් තමුසේගේ උදව්ව නැතුව මට බොහොම පහසුවෙන් මේ ප්‍රශ්නෙට පිළිතුරු හොයාගන්න පුළුවන්. ඔහු සීනුව නාදකොට බෙන් මහතා ඒ කැඳෙව්වේය. බෙන් මෙහාට එන්න. මෙන්න මේ මහතුරු දෙන්නෙක් ඇවිත් ඉන්නවා ලන්ඩනේ. එයාලා හිතාගෙන ඉන්නේ ඒ දෙන්නව මෙහාට කැඳවලා කියලයි. ඔබ නේද මගේ ලියුම් ගණදුරු බාරව ඉන්නේ. හෝම්ස් කියලා කෙනෙකුට ලියුමක් එහෙම යවුවද? නෑ මහත්තයා. බෙන් පිළිතුරු දුන්නේ ලැජ්ජාවෙන් මූණ රතු කරගනිමිනි. ඔන්න සැකයක් තිබුණා නම් ඒකත් ඉවරයි. මහාචාර්යවරයා හෝම්ස් වෙත හෙළුවේ කෝපාවිෂ්ඨ බැල්මකි. ඉතින් මහත්තයෝ ඔයලාගේ මේ පැමිණීම මට නම් බොහොම සැකසිතයි. තමාට මේ කිසි දෙයක් තේරුම් ගත නොහැකි ආකාරයක් පෙන්වමින් හෝම්ස් දෙවුර හකුලා මහාචාර්යවරයා ඇමතිය. මම ආයෙමත් කියන්නේ ඔබේ රාජකාරිවලට බාධාවක් වුණා නම් මේ විදිහට අපේ පැමිණීම ගැන අපට කනගාටුයි. උඹේ කනගාටුවෙන් මට වැඩක් නැහැ. හෝම්ස් මහත්තයා. මහාචාර්යවරයා මා හඬින් කෑ ගැසුවේය. අනතුරුව වෛරය කැකෑරෙන දෙනෙත් වලින් අපදෙස බලමින් ඔහු අපට පිටව යාමට තිබූ මග අවීර කළේය. උඹලට ඒ තරම් ලේසියෙන් බේරිලා යන්න හම්බ වෙන්නේ නැහැ. කෝපෙන් ගර්ජනා කළ ඔහු ඉන්පසු වියරුවෙන් මෙන් දොඩවන්න පටන් ගත්තේය. බෙන් මහතා මේ අවස්ථාවේ මැදිහත් නොවන්නට ලොකු සණ්ඩුවක් ආරම්භ වීමට ඉඩ තිබින. අනේ මහාචාර්යතුමා බෙන් මහතා කීය ඔබේ තනතුර ගැන කල්පනා කරලා බලන්න. විශ්වවිද්‍යාලයේ ඇතිවෙන අපකීර්තිය ගැන හිතලා බලන්න. හෝම්ස් මහත්තයා රටේ ප්‍රසිද්ධ කෙනෙක්. ඔහුට මේ විදිහට සලකන එක වැරදි. මහාචාර්යතුමා බුම්මාගෙන පැත්තකට වූයේ බලවත් අකමැත්තෙනි. අපට පිටව යාමට ඉඩ ලැබින. මෙම සිද්ධියෙන් හෝම්ස් නම් අපමණ ප්‍රීතියට පත්ව සිටියේය. අපේ උගත් මිත්‍රයාගේ ස්නායු නම් සෑහෙන දුරට දුර්වල වෙලා වගේ. අපි හමු වුණු ආකාරය ටික රළු වුණත් මට උමනා වෙලා තිබුණු විදියට ඔහුව ළඟින්ම බලා ගන්න ඉඩ ලැබුණා. අඩි ශබ්දයක් ඇහෙන්නේ. නපුරා අප පස්සෙන් එලවාගෙන එනවද දන්නේත් නෑ වොට්සන්. අපි පිටිපස්සෙන් වේගෙන් දුව එන්නෙකුගේ අඩි ශබ්දය ඇසිනි. ඒ මහාචාර්යවරයා නොව බෙන් මහතා බව දැකීම සැනසුමකට කරුණක් විය. ඔහු හදි දමමින් අප ඉදිරියට දිවා ආවේය. මට හරිම කනගාටුයි හෝම්ස් මහත්තයා වෙච්ච දෙයට. මම මේ ආවේ ඔබෙන් සමාවිල්ලන්න. හිතවත් මිත්‍රයා සමාවිල්ලන්න තරම් දෙයක් මෙතන සිදු වුණේ නැහැ. මේක අපේ වෘත්තියේ අපි ලබා ගන්න අත්දැකීමක්. මං කවදාවත් දැකලා නැහැ මහාචාර්යතුමා ওই තරම් දරුණු වෙලා ඉන්නවා. ඔහුගේ දුෂ්ට ස්වභාවය දැන් එන්න එන්නම වැඩි වෙනවා. ඔහුගේ දුවත් මමත් මේ තරම් බය වෙලා ඉන්නේ ඇයි කියලා දැන් ඔබට හිතා ගන්න පුළුවන් නේද? ඒ කොහොම වුණත් ඔහුට පැහැදිලි මතකයක් තිබෙනවා. ඊටම පැහැදිලි හොම්ස් කීය. එතන තමයි මට වැරදුනේ. මං හිතුවට වඩා ඔහුගේ මතකේ ඊටම හොඳයි. ඒක නෙවෙයි. අපි යන්නේ ඉස්සර වෙලා ප්‍රෙස්බරි මෙන්ඩවියගේ කාමරේ ජනේලය පීටලා තිබෙන හැටි අපිට බලන්න පුළුවන්ද? වෙන්ට් මහතා මල්පඳුරු කීපයක් පසෙකට තල්ලු කරමින් අප කැඳවාගෙන ගියේය. එහි සිට අපට නිවසේ එක් පාර්ශ්වයක්ම දැක ගන්න ලැබින. අර තියෙන්නේ වම් පැත්තේ ඉඳගෙන දෙවෙනි එක තමයි ඊඩිත්ගේ කාමරේ ජනේලේ. හරි පුදුමයි හෝම්ස් කීය. ඔව් එතනට ගියේ කොහොමද කියන එකයි පුදුමේ. ඒ වුණත් ඔබට පේනවා ඇති අර මල්වැල් වගේක් තිබෙනවා ජනේලේ අසලින්. පහලින් වතුර පයිප් එකකුත් තිබෙනවා. යන්තමින් අඩිය තියන්න පුළුවන්. ඒ වුණාට මට නම් ඔතනට නගින්නවත් බෑ. බෙන් මහතා පැවසුවේය. ඔව් ඒක හැබෑව. සාමාන්‍ය තත්ත්වයේ ඕනම මිනිහෙකුට ඒක හරි අවදානම් ගමනක්. තවත් එක් කාරණයක් ඔබට දැනුම් දෙන්න තිබෙනවා. හෝම්ස් මහත්තයා අර ලන්ඩනයේ මිනිහෙක් මහාචාර්යතුමා එක්ක රාස් ලියුම් ගනුදෙනුවක් කරන්නේ. ඔහුගේ ලිපිනය මට ලැබුණා. මහාචාර්යතුමා අද උදේ ලියුමක් ලියලා වෙන්න ඇති. තීන්ත පොවන කඩදාසියේ ඒක සටහන් වෙලා තිබුණා.
විශ්වාසවන්ත ලේකම්වරයෙකු විසින් කිරීමට සුදුසු ක්‍රියාවක් නෙමෙයි. නමුත් මට කරන්න දෙයක් නැහැ. එය පිටපත් කරගත් කඩදාසිය බෙන් මහතා අතට ගත්තේය. ලිපිනේ ලියූ කඩදාසිය දෙස බැල්මක් හෙළූ හෝම්ස් එය රැගෙන සාක්කුවේ දමා ගත්තේය. ඩොරැක් අමුතු විදියේ නමක්. මං හිතන්නේ ඉස්ලෝචිකියන් ජාතිකයෙක් වෙන්න ඇති. මේක නම් මේ සිදුවීම් ධම්මලේ ඉතා වැදගත් පුරුකක් කියන්න පුළුවනි. අපි අද හවසම පිටත් වෙලා යනවා ලන්ඩනයට. මහාචාර්යතුමා මුකුත්ම අපරාධයක් කරලා නැහනේ. ඒ නිසා ඔහුව අත්අඩංගුවට ගන්න බෑ. ඔහුගේ වැඩ කටයුතු වල අවීර වෙන විදියට දැඩි රැකවරණය යටතේ තියන්නත් බෑ. ඒ මොකද ඔහුට පිස්සු ඇදිලා කියලා ඔප්පු කරන්නත් බෑ. අපිට ක්‍රියාත්මක වෙන්න කිසිම පිළිවෙලක් නැහැ. ඉතින් අපි මොකද දැන් කරන්නේ? අපි තව ටිකක් ඉවසමු බෙන් මහත්තයා. හෝම්ස් කීවේය. වැඩි ප්‍රමාදයක් නැතිව අලුත් දේවල් ඔබට දකින්න ලැබේවි. මා නිවැරදි නම් ලබන අගාරුවාදාට කලබල ටිකක් ඇති වෙන්න ඉඩ තියෙනවා. එදාට අපි හමු වෙමු. කැම්පර්ඩ් වලට එනවා. පෙස්බරි මෙනවිය තව ටික දවසක් ලන්ඩනයේ රැඳී සිටිය යුතුයි. ඒකේ අපහසුයක් නැහැ. බෙන් මහතා කීය. එහෙනම් අන්තරාදායක තත්ත්වයක් නැහැ කියලා අපි දැනුම් දෙන තුරු ඇයට ඉන්න හරින්න. මහාචාර්යතුමාට කැමති විදියකට හැසිරෙන්න ඉඩ දෙන්න. කිසිම දෙයකදී ඔහුට විරුද්ධ වෙන්න එපා. ඔහු විනෝදයෙන් ඉන්නකම් මුකුත් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. අන්න ඔහු වෙනවා. බෙන් මහතා අපට කොඳුරා කීවේය. ගෙයින් මිදුලට බැස්ස මහාචාර්යවරයා හිස කරකවමින් සෑම දෙසකටම පරීක්ෂාකාරී බැලුම් හෙලන්නට පටන් ගත්තේය. මදක් ඉදිරියට නැමී සිටගත් ඔහුගේ දෑත් දෙපසින් ඉදිරියට පා පිටුපසට පැද්දුනේය. බෙන් මහතා අපෙන් සමුගෙන මල් පඳුරු හා ගස් අතරින් රිංගා ගොස් නිවස දෙසට ඇදිනි. බෙන්ව කැඳවාගත් මහාචාර්යතුමා මේ අතට දිගු කරමින් සාකච්ඡාවක යෙදුනේ කලබල වූ අයුරෙනි. පසුව ඔවුන් ගේ තුලට පිය නගනු බව අප දුටුවෙමි. මං හිතන්නේ වයසක මිනිසයාට අපි ගැන ඉව වැටිලා වගේ. ඔහු නිරීක්ෂණය කළ සුළු වෙලාවෙම මට ඒක තේරුණා. හෝම්ස් කීය. ඔහුගේ තර්කානුකූලව සිටීමේ හැකියාවෙත් තීක්ෂණ බුද්ධියෙත් කිසිම පසුබෑමක් නැහැ. ඔහු අධික කෝපෙන් පිපිරෙනවා තමයි. නමුත් ගෙදර ඉන්න මිනිස්සුම ඔහුගේ පෞද්ගලික කටයුතු වලට ඇඟිලි ගහන්න රාජ පරීක්ෂකයෝ යොදවලා නම් ඔහුගේ පැත්තෙන් බැලුවාම කේන්තියෙන් පිපිරීමේ වැරද්දක් නැහැ. මට හිතෙන්නේ අපේ යාළුවා බෙන්ට ඉස්සරහට බොහොම කරදර හිටීවි. අප එන අතරමඟදී තැපැල්හලකට ගොඩහුණු හෝම්ස් විදුලි පුවතක් යවුවේය. එදා හවසරුවේ ඒට පිළිතුරු ලැබිනි. කොමර්ෂල් වීදියේ ඩොරක් හමුවීමට ගියෙමි. බොහෝ ප්‍රියමනාප පුද්ගලයෙක් සාමාන්‍ය වෙළඳ භාණ්ඩ අලවිසලක් පවත්වාගෙන යයි. මර්සර් ඔබ විවාහ වෙලා මාගෙන් ඈත් වුණාට පස්සේ මගේ වැඩ කටයුතු වලට උදව් වෙන්න හොයාගනිපු අලුත් කෙනෙක්. මර්සර් අපේ මහාචාර්යතුමා අතිශය රහසිගත ලියුම් ගනුදෙනු වල යෙදෙන්නේ කා සමගද කියලා හොයලා බලන එක වැදගත්. ඔහු රහසිගතව සංචාරය කළේ ප්‍රාග් වලට. ඩොරක් එම ප්‍රදේශයෙන් එංගලන්තයට ආපු කෙනෙක්. ඒ කාරණා දෙක කදිමට ගැලපෙනවා. නේද වොට්සන්? මොනවා හරි කාරණාවක් තවත් එකකට ඒ විදියට ගැලපෙන එකක් ලොකු සතුටක්. මම කීවෙමි. මේ වෙනකොට අපිට දකින්න ලැබිලා තියෙන්නේ එකකට එකක් කිසිම සම්බන්ධකමක් නැති සිද්ධීන් ගොඩක්නේ. උදාහරණයක් වශයෙන් කෝපෙන් මියුරු වැටි ඉන්න බල්ලගෙත් බෝහිමියාවට කළ සංචාරයේත් සම්බන්ධය මොකද්ද? ඒ දෙකම මොන විදියටද මිනිහෙක් හතර ගාතෙන් පැසේජයක් දිගේ ගිය එකට සම්බන්ධ වෙන්නේ? මේ හැම එකකටම වඩා ලොකුම අභිරහස තමයි ඔබට දකින්න ලැබිලා තියෙන විශේෂ දිනයන් වල වැදගත්කම. හෝම්ස් ඉමහත් සතුටින් දෑත් පිරිමැද්දේ සිනහවකින් මුව සරසා ගනිමිනි. හොඳයි අපි ඉස්සර වෙලා ඔබ අර විශේෂිත දිනයන් කියලා හඳුන්වා දීපුවා සලකලා බලමු. හෝම්ස් කීය. බෙන් මහත්තයාගේ දිනපොතේ පේනවා ජූලි 2. ඉඳලා දවස් 9න් 9ට තමයි මේ කලබල ඔක්කොම ඇති වෙලා තියෙන්නේ. එක් අවස්ථාවකදී හැර ජූලි 2 වෙනිදා, ජූලි 11 වෙනිදා, ජූලි 20 වෙනිදා ඒ විදියට ගිහින් අගෝස්තු 26 වෙනිදා ඊට පස්සේ සැප්තැම්බර් 3 වෙනිදාත් දින 9න් ශ්‍රේණිගත කිරීමට ගැලපෙනවා. මේක නම් හම්බෙන් සිදුවුණු දෙයක් නෙමෙයි. මම ඒට එකඟ වූයෙමි. ඒ නිසා අපිට උපකල්පනය කරන්න පුළුවන් මහාචාර්යතුමා හැම දවස් 9න් 9ටම බොහොම ප්‍රබල ඖෂධයක් භාවිතා කරන බව. ඒකේ ප්‍රබලතාවය ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා ගියත් ඒක ශරීරයට විෂ සහිතයි. ඔහුගේ කොහොමටත් තිබෙන සැරපරුෂභාවය මේ බේතටත් උද්දීපනය වෙන බවයි මට නම් පෙනෙන්නේ. ඔහු බෝහිමියාවේ ප්‍රාග් නුවරදී තමයි මේ ඖෂධය පාවිච්චි කරන්න පටන් ගන්න ඇත්තේ. දැන් ඔහුට ඒ සපයන්නෙත් ලන්ඩන් නුවර ඉන්න බෝහිමියන් අතරමැදියෙක්. මේවා ඔක්කොම එකකට එකක් හොඳින් ගැලපෙනවා නේද වොට්සන්? එතකොට බල්ලට මොකද උනේ? ජනෙල් වීදුරෙන් පෙනුණු මුහුණ හතර ගාතෙන් ගමන් කළ එක. හරි හරි. අපි තවත් පටන් ගත්තා විතරයිනේ. ඊළඟට බලා ඉඳිමු අඟහරුවාදා වෙනතුරු. එතෙක් අලුත් යමක් සිදු වේවි කියලා මං හිතන්නේ නෑ. පසුවදා උදේ බෙන් මහතා අලුත් තොරතුරු අප වෙත වාර්තා කිරීම සඳහා පැමිණියේය. ඔබ දෙදෙනා එයි ආයක ගැන ඔහු හොඳට කේන්ති අරගෙන ඉන්නේ. බෙන් මහතා කීය. ඒක මං කළා කියලා මට කෙලින්ම දොස් කිව්වේ නෑ. ඒ වුණාට මට ඇහෙන්න කෑ ගැව්වේ බොහොම නපුරු විදියට. අද උදේ වෙනකොට ඒවා ඔක්කොම සංසිඳිලා තිබුණා. ශිෂ්‍යයන් කණ්ඩායමකට අද උදේ වරුවේ බොහොම අනර්ග දේශනයක් පැවැත්වුවා. මේ වරින් වර දකින්න ලැබෙන හදිසි අස්වාභාවික හැසිරීම ඇරුණාම ඔහු ඉන්නේ කවදාකවත් නොහිටි තරම් හොඳ ශරීර සනීපයෙන්, උද්‍යෝගයෙන්. ඔහුගේ දැන් තරම් පැහැදිලි ක්‍රියාශීලී බුද්ධිමත් බවක් මම දන්න කාලේ තිබුණේ නෑ.
ඒ වුණත් මේ අපි දැනගෙන හිටියේ මහාචාර්ය ප්‍රෙස්බරි නෙමෙයි. තව සතියක පමණ කාලයක් යනතුරු ඔබට බය වෙන්න දෙයක් නැහැ. හෝම්ස් කීවේය. මමත් බොහොම අවිවේකී මිනිහෙක්. වොට්සන් දොස්තර මහත්තයාටත් ඔහුගේ රෝගීන් ගැන බලන්න තියෙනවා. එහෙනම් අපි ලබන අඟහරුවාදා මේ වෙලාවට මේ තානායමේදී හමු වෙමු. එදාට අපි ඔබෙන් සමුගන්න කලින් මේ කරදර ඉවරයක් කළා දාන්න හැකි වේවි කියලා මම විශ්වාස කරනවා. ඒ අතරතුරේදී ඇතිවෙන සිදුවීම් ගැන අපට වහම වාර්තා කරන්න. මීළඟ සඳුදා වනතුරු මට හෝම්ස් හමුවීම සඳහා යාමට ඉඩක් නොලැබිනි. ඔහුගෙන් ලිපියක් සඳුදා මා වෙත ලැබිනි. කැම්ෆර්ඩ් බලා යන ගමනට අඟහරුවාදා දුම්රියේදී හමු වෙමු. යොදාගත් පරිදි අපි දුම්රියෙන් පිටත්ව ගියෙමු. බෙන් මහතා අප හමුවීම සඳහා චේක ස්ථානායමට පැමිණ සිටියේය. අද වෙනකම් මහාචාර්යතුමාගේ හැසිරීම බොහොම සාමකාමීව පැවතුණා. මුකුත් කලබලයක් වුණේ නැහැ. ලන්ඩන් වල ඉඳන් ලියුම් එවන මිත්‍රයාගෙන් ඔහුට අද ලියුමක් ලැබුණා. ඒ සමගම කුඩා පැකට්ටුවකුත් තැපෑලෙන් ලැබුණා. ඒ දෙකේම මුද්‍රයට යටින් කතිර ලකුණු තිබුණු නිසා මං ඒවා ඇල්ලුවේවත් නැහැ. එපමණයි. ඒ හොඳටම ඇති. හෝම්ස් කීය. අද රාත්‍රිය වෙනකොට මොකක් හරි අවසන් නිගමනයකට එන්න පුළුවන් වේවි බෙන් මහත්තයා. මගේ නිගමනයන්ට එළඹීම නිවැරදි නම් අද රැයට අපට මේකේ කෙලවරක් දකින්න පුළුවනි. ඒක කරන්න නම් ඔබ මහාචාර්යතුමා ගැන බොහොම සෝදිසියෙන් ඉන්න ඕන. ඒ හින්දා රැයට නිදාගන්නේ නැතුව කාමරයට වෙලා සවන් දීගෙන හොඳ කල්පනාවෙන් ඉන්න. ඔබේ දොර ළඟින් ඔහු ගමන් කරන හඬ ඇහුනොත් ඔහුට බාධා කරන්න එපා. ඔහුට නොතේරෙන විදියට බොහොම පරිස්සමෙන් පිටිපසෙන් යන්න. මායි වොට්සුනි ඔය කිට්ටුවෙන්ම ඉඳීවි. කෝ අර ඔබ කියූ ලී පෙට්ටිය යතුර. ඒක ඔහුගේ ඔරලෝසුවේ දම්බැලේ ගැට ගහගෙන ඉන්නේ. අපේ පරීක්ෂණයට යොමු වෙලා තියෙන්නේ ඒ පැත්තටයි. මං හිතන්නේ නෑ පෙට්ටියේ අගුල ඒ තරම් ශක්තිමත් එකක් වේවි කියලා. ඔබ ගෙදර හොඳට ශරීර ශක්තිය තිබෙන වෙනත් පිරිමියෙක් කවුරු හරි ඉන්නවද? අශ්ව කරත්තය පදවන මැක්ෆෙල් ඉන්නවා. ඔහු නිදාගන්නේ කොහෙද? ඉස්තාලයට ඉහලින් සෝල්දරේ උඩ. අපිට සමහර විට ඔහුව ඕනෑ වෙන්න ඉඩ තියෙනවා. දැනට ඉතින් අපිට වෙන කළ හැකි දෙයක් නෑ. හොඳයි. එහෙනම් ආයිබෝවන්. මට හිතෙනවා හෙට පාන්දර වෙන්න කලින් අපිට ඔබ මුණ ගැහෙවි කියලා. එදා මධ්‍යම රාත්‍රියේ චේකස් තනායමෙන් පිටත්ව ගිහින් අපි මහාචාර්ය ප්‍රෙස්බරිගේ ගෙවත්තට ඇතුළු විමු. නිවසේ ඉදිරිපස දොරටුව කෙලින්ම ගෙවත්තේ පීටි පඳුරු අතරට ගොස් අපි සැඟවුණෙමු. හමා එන්නේ සීතල සුළඟක් වොට්සන්. අපි හොඳ වෙලාවට ලෝම කබා ඇදගෙන ආවේ. හෝම්ස් කීය. වේගෙන් සුළං හමන්නට පටන්ගෙන ඇත. අඩසඳේ ආලෝකය. වේගෙන් පාවී එන අඳුරු පැහැති වලාකුළු වලින් වරින් වර වැසී යයි. කොතරම් වේලාවක් ඒ අන්දමින් අපට සිටීමට සිදුවේදයි මගේ සිතේ සැකයක් ඇති වී තිබිනි. ඔබ හිතන්නේ හෝම්ස් අද මේ සිද්ධිය සම්පූර්ණයෙන්ම කෙලවරක් කරන්න අපිට හැකි වේවි කියලාද? මට සෑහෙන විශ්වාසයක් තියෙනවා. අද මේක දෙකෙන් එකක් වෙයි කියලා. දවස් 9 චක්‍රයේ නිවැරදි නම් මහාචාර්යතුමා අද රාත්‍රියේ තමා දරුණුම විදියට හැසිරෙන්නේ. හෝම්ස් කතාව පටන් ගත්තේය. මේ අරුම පුදුම රෝග ලක්ෂණ ඔක්කොම පටන් ගත්තේ ඔහු ප්‍රාග් වලට කළ සංචාරයට පස්සේ. මීළඟට ප්‍රාග් වල ඉන්න යම් කෙනෙකුගේ බෝහිමියන් නියෝජිතයෙක් ඉන්නවා ලන්ඩන් වල. ඒ නියෝජිතයා සමග මහාචාර්යතුමාගේ බොහොම රාසිගත ලියුම් ගන්න දෙනුවක් තිබෙනවා. අද උදේ නියෝජිතයාගෙන් මහාචාර්යතුමාට යම් පැකට්ටුවක් ලැබුණා. මේ හැම දෙයක්ම යොමු වෙන්නේ එකම ඉලක්කයට. මොකද ඔහු ගන්න ඖෂධය මොන හේතුවක් නිසාද ඒක ඔහු අරගන්නේ. ඒවා අපිට තවමත් කියන්න බෑ. ඒක ප්‍රාග් වලින් එන එකක් බව නම් පැහැදිලි. ඔහු මේක කාගේ හරි විශේෂ උපදෙස් පිට ගන්නේ දවස් 9ටයි. අන්න ඒක තමයි මගේ අවධානය යොමු වෙච්ච පළවෙනි කාරණය. ඔහුගේ ඇති වී තිබෙන වෙනස්කම් නම් හරිම පුදුමාකාරයි. ඔබ දැක්කද වොට්සන් ඔහුගේ අතේ ඇඟිලි කරුවල පිටිපැත්ත? නෑ. ඒ තැන්වල හැම මතු පිට බොහොම ගොරෝසු වෙලා. ඒ වගේම ඝනකමින් වැඩි වෙලා. ඒක මට අලුත් අත්දැකීමක්. වොට්සන් ඉස්සර වෙලාම බලන්න ඕනේ කෙනෙකුගේ අත් දෙක දිහා. ඊළඟට තමා කබා අතේ කෙලවර. කලිසමේ දනිස් පෙදෙස. සපත්තු ඇඟිලිවල සම මේ ආකාරයට රළු වීමට හේතුව අපට පහදලා දෙන්න පුළුවන්. හෝම්ස් කතාව මදකට නවත්තා කල්පනා කළේය. ඉන්පසු නළලට දෑතින්ම තට්ටු කරගත් ඔහු අයියෝ වොට්සන් මම මේ තරම් දෙයක් තේරුම් ගන්න බැරි මෝඩයෙක්ද? ඒක විශ්වාස කරන්න නම් අමාරුයි. ඒත් ඒක තමයි සත්‍යය. හැම කරුණක්ම යොමු වන්නේ එකම තැනකට. මේ අදහස් එකිනෙකට සම්බන්ධ වෙන ආකාරය දකින්නේ නැතුව මට මග හැරුණේ කොහොමද? අර ඇඟිලි. එතකොට බල්ලා. ඇයි අයිවී මල් පඳුර අර බලන් වොට්සන් අන්න ඌ එනවා. දැන් අපට අපේ දෑහින්ම බලා ගන්න පුළුවනි. නිවසේ දොර ඉතා සැමින් විවෘත විය. පහන්වල එළියෙන් අපි පැහැදිලිව මහාචාර්යතුමාව දුටුවෙමු. ඔහු රාත්‍රී ඇඳුමට අමතරව ගෙදරට අඳින දිය කබායකින් සැරසී සිටියේය. සිරුර තරමක් ඉදිරියට නැමෙනසේ සිටගෙන සිටි ඔහුගේ දෑත් දෙපසින් එල්ලා වැටි නිදාසේ චලනය විය. මිදුලට බැස්ස පසු ඔහු ඉරියව්වේ පුදුමාකාර වෙනසක් සිදුවිය. ශරීරයේ ඉදිරි කෙළවර බිමට පහත් කළ ඔහු අත් දෙකෙන් හා කකුල් දෙකෙන් ඇවිද යන්න පටන් ගත්තේය. ශක්තිය ඔහුගේ සිරුරෙන් පිරී ඉදිරී යන්නට තරම් තිබෙන්නක් මෙන් ඔහු ඉදිරියට ඇවිද ගියේ වරින් වර උඩ පනිමිනි. මිදුලේ ඇවිද ගිය ඔහු ගේ උයනින් හැරී නිවසේ එක් පාර්ශවයක් දෙසට ගමන් ගත්තේය.
විවෘත වූ දොරින් එළියට බෙන් නිහඬව මහාචාර්යතුමා පසුපස යන හැටි අපි දුටුවෙමු. යමු වොට්සන් යමු. ශබ්ද නොනගා පඳුරු අතරින් රිංගා ඔහු ගමන් කළ දෙසට පා නැගුවෙමු. නිවසේ එම පාර්ශවය අඬසදේ එළියෙන් ආලෝකමත් වී තිබිනි. විශාල අයිවී වැල් වලින් වැසී තිබුණු බිත්තිය පාමුල මහාචාර්යවරයා පහත් වී සිටියේය. අප බලා සිටියේදීම එක්වර ඔහු වැල්වල එල්ලී ඉහළට නගින්න පටන් ගත්තේය. සෑහෙන තරම් ඉහළට නැගී ඔහු මීළඟට එක් අතකින් තවත් අත්තකට පැන්නේය. මෙසේ එක් පඳුරකින් තවත් පඳුරකට ඔහු පැන්නේ තම පය වැරදීමක් ගැන මද කුදු සැකයක් නොමැතිවය. පින්මහා දෙපයේ ග්‍රහණය ගැන ඔහු ඉතාමත් විශ්වාසයක් තිබූ බවක් පෙනිනි. පින්මත් සමගම හිසට ඉහළින් පිහිටි අතුවල්ලා ගැනීමද කිසිදු අපහසුවකින් තොරව નિરાයාසයෙන්ම සිදු කළ බව අප දුටුවෙමු. මහාචාර්යතුමා වැල්වල එල්ලීමෙන් පඳුරෙන් පඳුරට පැන්නේ යම්කිසි අරුමුණක් ඇතිව නොවේ. ඔහු ලබා ඇති නව ජීවය හා ශක්තිය ගැන ඇති වූ ඉමහත් ප්‍රීතියෙන් එසේ කළ බව දැකගත හැකි විය. ඔහුගේ දිගු කපාය විශාල අත්තටු දෙකක් මෙන් දෙපසට වැනෙමින් තිබින. බිත්තියේ එල්ලී සිටි මහාචාර්යතුමා හඳ එළියෙන් දිස්වූයේ යෝධ වවුලෙකු ලෙසය. මද වේලාවකට පසු මේ විනෝද ක්‍රීඩාවෙන් වෙහෙසටපත් ඔහු අත්ෙන් අත්තට පනිමින් බිමට බැස්සේය. ගාත්‍රා සතරෙන්ම බිම සිටගත් ඔහු මීළඟට ස්ථාලය දෙසට ගමන් කරන්න පටන් ගත්තේ එම ඉරියව්වෙනි. ස්ථාලයේ ගැටගසා සිටි සුනකයා මා හඬින් බුරන්න පටන් ගත්තේය. තම ස්වාමියා ඌ දෙසට ගමන් කළ අස්වාභාවික ආකාරය දුටු පසු රෝයි වඩාත් තදින් බුරන්නට විය. යකඩ දම්වැල කැඩී යන තරම් වේගෙන් අදිමින් ඌ කළ බිරුම් වඩාත් දරුණු ස්වභාවයට පත්වීමට වැඩි වේලාවක් ගත වූයේ නැත. මහාචාර්යතුමාද බල්ලාට අසු නොවන තරම් දුරින් බිම ඇන තබාගෙන හිඳගත්තේය. මීළඟට ඔහු බිම අතගා බොරුළු කැට අහුරු පිටින්ගෙන බල්ලාගේ මූණට දමා ගැසුවේය. බල්ලාට උසුළු විසුළු කරන්න පටන් ගත්තේය. බිම තිබුණු කෝටුවක් අවුලාගත් ඔහු වරින් වර එයින් බල්ලාගේ මූණට ඇනීමට පටන් ගත්තේය. කොහොමටත් කෝප වී සිටි බල්ලා දැඩි ලෙස කෝපාවිෂ්ඨ වී විවුරු වැටුණාක් මෙන් බුරාගෙන පැන්නේය. බල්ලා කොතරම් දරුණු වී සිටියත් මහාචාර්යවරයා නොවේ ඔහුගේ විකාර ක්‍රියා මොහොතකටවත් නැවැත්වූයේ. ඊළඟට නිමේෂයකින් එය සිදුවිය. සිදුවූයේ දම්වැල කැඩී යාම නොවේ. හම් කරපටිය බෙල්ලෙන් ගැලවී යාමයි. විශාල බල්ලකු සඳහා තනා තිබූ කරපටිය තරමක් හිර වී තිබුණත් නොනවත්වාම කළ ඇදීම නිසා එය ගැලවී ගියේ බල්ලා නිදාස් වී දම්වැල බිම වැටෙන හඬක් සමගම අපට දකින්න ලැබුණේ වියුරු වැටී සිටි බල්ලා මහාචාර්යතුමාගේ ඇඟට කඩා පැන්න ආකාරයයි. දෙදෙනා එක පොදියට බිම පෙරලී ගියෝය. එකෙක් කෝපෙන් බිරු අතර අනෙකා බීතියෙන් විලාප නගන්න පටන් ගත්තේය. කෝපෙන් විවුරු සිටි බල්ලා සිය ස්වාමියාගේ බෙල්ල ඌගේ තියුණු දිගු දත් වලින් සපාකා ඉරා දැමීමට මදකුදු පමා නොවිය. වේදනාවෙන් විලාප නැගූ මහාචාර්යතුමා බල්ලාගේ ග්‍රහණයෙන් බේරා ගැනීමට අපට බලවත් උත්සාහයක් දැරීමට සිදුවිය. ඒ වන විට ඔහු සී විසඤ්ඤ වී සිටියේය. ශබ්දය ඇසී අප වෙත දුආවේ ස්ථාලයේ නිදා සිටි අශ්වකරත රියුදුරාය. මට නම් පුදුමයක් නැහැ. රියුදුරා කීය. මම මීට ඉස්සර කීප වතාවක්ම දැකලා තියෙනවා ඔහු මේ වැඩේ කරනවා. මම දැනගත්තා වැඩි දවසක් යන්න කලින් ඔහු බල්ලාට අහු වෙන බව. මැක්ෆේල් පැවසීය. බෙන්ගේ කටහඬ ඇසී නිහඬ වූ බල්ලා යලිත් දම්වැලෙන් බැඳ දමන ලදී. අපි මහාචාර්යවරයා ඔහුගේ කාමරයට ඔසවාගෙන ගියෙමු. ඔහුගේ තුවාලය වෙලුම් පටි වලින් එතීමට වෛද්‍ය උපාධාරියෙකු වූ බෙන්ද මට හවුල් විය. තිසට ලේගෙන යන ප්‍රධාන දමිනිය බල්ලාගේ තියුණු දත් පාරින් යන්තමින් බේරී තිබිනි. එකම මස් ගොඩක් බවට පත්ව තිබූ බෙල්ලෙත් අධික වශයෙන් රුධිරය වහනය වීම නිසා තත්ත්වය ඉතා බරපතල විය. වේදනානාශක මෝෆින් නික්ෂේපණය ලබා දීමෙන් මද වේලාවකට පසු ඔහුගේ තත්ත්වය තරමක් යහපත් අතට හැරිනි. මං හිතන්නේ ඊටාම දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙකු ලවා හැකිවහම ඔහුට ප්‍රතිකාර ලබා දිය යුතුයි. මම කීවෙමි. දෙවියන්ගේ නාමයෙන් එපා. බෙන් කීවේ උස්හඩිනි. මේ අපකීර්තිමත් නින්දාසහගත සිද්ධිය දැනට දන්නේ මේ ගෙදර අය විතරයි. ඒත් ඒක මේ බිත්ති හතරෙන් එළියට ගියොත් කවදාකවත් ඉවරයක් වෙන්නේ නැහැ. ඔහුට විශ්වවිද්‍යාලයේ තිබෙන තනතුර ගැන කල්පනා කරන්න. මුළු යුරෝපය පුරාම ඔහුට ඇති විශිෂ්ට පිළිගැනීම, කීර්තිය ගැන හිතලා බලන්න. ඔහුගේ දුවට ලැජ්ජාව ඉවසා දරා ගන්න බැරි වේවි. ඒකත් හරි තමා. හෝම්ස් එකග විය. මේ සිද්ධිය අපි රහසක් ඇටියට තබා ගනිමු. ආයෙත් සැරයක් මෙවැනි දෙයක් මතුවෙන්න ගියොත් ඒක නවත්තන්න දැන් අපට බලය තිබෙනවා. ඔර්ලෝසු දම්වැලේ තිබෙන යතුරු අරගන්න. බෙන් මහත්තයා, මැක්ෆේල් ඔබ මහාචාර්යතුමාව බලා ගන්න. තත්ත්වයේ මොන හරි වෙනසක් ඇති වුණොත් අපට ඉක්මනට දැනුම් දෙන්න. දැන් අපි ගිහින් බලමු මහාචාර්යතුමාගේ අභිරහස් පෙට්ටියේ මොනවද තියෙන්නේ කියලා. එන්නතක් වැනි දියරයක් අඩංගු කුඩා වීදුරු බෝතලයක්ද එයම අඩංගුව තිබී හිස් බෝතලයක්ද පෙට්ටියේ තිබී අපට හමු විය. ඊට අමතරව ඉන්ජෙක්ෂන් විදීමට ගන්නා සිලින්ඩරයක් හා ඉන්දිකටු විදේශීක අත්තකුරෙන් ලියවුණු ලිපි කිහිපයක්ද එහි විය. මහාචාර්ය ප්‍රෙස්බරි වෙත අලුතෙන් බෝතල් ලැබීම ගැන ඉන්වොයිස් සහ මුදල් බාරගත් බවට කුයිතාන්සියක්ද එහි තිබිනි. ඒවා අත්සන් කොට තිබුණේ ඒ ඩොරක් යනුවෙනි. මෙන්න තියෙනවා අපට ඕන කරන දේ. ප්‍රාග්ගී තැපැල් මුද්‍රාව සහිතව ඕස්ට්‍රේලියානු මුද්‍රයක් ඇලවූ ලිපියක් හෝම්ස් විවෘත කළේය. හිතමිත්‍ර මහාචාර්යතුමා වෙතටයි. ඔබ අප ආයතනයට පැමිණි ගිය පසු ඔබගේ ඉල්ලීම පිළිබඳ මම වැඩිදුරටත් කල්පනා කර බැලුවෙමු. උද්ගත වී ඇති තත්ත්වයේ අනුව ඔබට මගේ ප්‍රතිකාරය ලබා දීම සඳහා විශේෂ හේතුන් ඇති බැව් මම පිළිගනිමි. කෙසේ වෙතත් මෙම ප්‍රතිකාරයේ යම් ආකාරයක අන්තරායකාරී ආබාධ ඇති විය හැකි බැව් මට පෙනී ගොස් ඇත.
එයින් ඒ පිළිබඳව ඔබේ අවධානය යොමු කොට විශේෂයෙන් පරිස්සම් විය යුතු බව මතක් කරනු කැමැත්තෙමි. ඇන්ත්‍රොපොයිඩ් වානරයාගේ රුධිර ප්ලාස්මාවට වඩාත් සුදුසු විය හැකි බව සත්‍යයකි. මා ඔබට මීට පෙර විස්තර කළ පරිදි මා විසින් මෙහිදී භාවිතා කර ඇත්තේ කළු මූණක් සහිත ලැංගුරු වානරයාගේ රුධිර ප්ලාස්මාවයි. ලැංගූර් වානරයෙක් අපේ පරීක්ෂණාගාරයේ සිටි බැවින් එසේ යොදා ගනිමි. කෙසේ වුවද ලැංගූර් බිම ඇවිදීමේදී පාස් අතරින්ම ගමන් කරන ගස් උඩ ජීවත් වෙන වඳුරෙකි. මනුෂ්‍යයාට වඩාත් සමීප කඳ කෙලින් තබාගෙන දෙපයින් ඇවිදින ඇන්ත්‍රොපොයිඩ් වානරයෙකු යොදා ගැනීම වඩා යෝග්‍ය විය හැක. හැකි සෑම අයුරකින්ම පරිස්සම් වන මෙන් මම යලිත් වරක් ආයාචනය කර සිටිමි. නියමිත කාලයට පෙර මෙය හෙළිදරව් වීම එමගින් වළක්වා ගත හැකි වනු ඇත. මගේ තවත් අනුග්‍රාහකයෙක් එංගලන්තයේ වාසය කරයි. ඔබ දෙදෙනාම සැපයුම් කරු ලෙස ඩොරැක් කටයුතු කරනු ඇත. ප්‍රතිඵල පිළිබඳ වාර්තා සතිපතා එවන්නේ නම් කෘතඥ වෙමි. ඔබ වෙත ගෞරවයෙන්. H. ලොවන්ස්ටයින්. ලොවන්ස්ටයින් ඔහු තමා කාලයකට පෙර මිනිහා තිරියන් කිරීමේ රහස හොයාගත් බව ලොවට ප්‍රකාශ කළ විද්‍යාඥයා. මම කීවෙමි. ඔබ දන්නවද වොට්සන් ඔහු ගැන? ඔහු ගැනත් ඔහුගේ සොයා ගැනීම ගැනත් පුවත්පත්වල හා වෛද්‍ය සංග්‍රහවල පළවී තිබුණ ලිපි කීපයක් මා කියෙව්වා. මම කීවෙමි. ප්‍රාග් නගරයේ ලොවන්ස්ටයින් එතරම් සුප්‍රසිද්ධ විද්‍යාඥයෙකු නොවේ. ඔහු ප්‍රකාශයට පත් කළා තමන් විස්මයජනක ඖෂධයක් සොයාගත් බව. ඔහු පැවසුවේ මහල්ලන් තරුණයන් බවට තිරියන් කළ හැකි මේ පුදුමාකාර ඖෂධයෙන් ජීව ශක්තිය ලබා දෙන බව. නමුත් එය ලබාගත් ආකාරය ලොවට හෙළි කිරීමට ඔහු ප්‍රතික්ෂේප කළා. ඒ හේතුව නිසාම ඔහු ගැන සැක සිතූ වෛද්‍ය විශේෂඥ ලොවන්ස්ටයින් හා ඔහුගේ ඖෂධ විද්‍යා ශාස්ත්‍රය තහනම් කළා. අපි බලමු මේ පොතේ ලැංගුර් වානරයා ගැන කියන්නේ මොනවද කියලා. බෙන් පොත්රාකෙන් සත්ව විද්‍යා ග්‍රන්ථයක් අතට ගත්තේය. ලැංගුර් නම් වඳුරා හිමාල වන ප්‍රදේශයේ කඳු බෑවුම් වල වාසය කරයි. මූණ කළු පැහැති වන අතර ශාරීරික ප්‍රමාණයෙන් විශාලය. ගස් උඩ ජීවත් වන වඳුරන් අතරින් මිනිසාට වඩාත්ම සමීප බවක් දක්වන්නේ මේ වඳුරාය. තව විස්තර හුඟක් තියෙනවා. ඉතින් බොහොම ස්තුතියි හෝම්ස් මහත්තයා. විනාශයට හේතුව මොකක්ද කියලා දැන් අපිට තේරෙනවා. බෙන් පැවසීය. විනාශයට නියම හේතුව නම් ඔහුගේ වයසට නොගැලපෙන ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගැනීමයි. හෝම්ස් කීය. මේ අතිදාවනකාරී මහාචාර්යතුමා හිතුවා තරුණයෙකු බවට පත්වීමේ ප්‍රශ්නයෙන් ජය ගන්න පුළුවන් කියලා. ස්වභාව ධර්මයේ පරදවලා ඉහළ යන්න කවුරුත් උත්සාහ කළොත් ඔහු පහතට ඇද වැටෙන එය වළක්වන්න බෑ. මම මේ මිනිහා ලොවන්ස්ටයින්ට ලියුමක් ලියනවා. ඔහු මේ බෙදා හරින විෂ වර්ගය ගැන අපරාධ නීතිය යටතේ ඔහුට විරුද්ධව ක්‍රියා කරනවා කියලා. ඊට පස්සේ ඔහුගෙන් කරදරයක් වෙන්නේ නැහැ. ඒ වුණත් ඒකින් සියල්ල කෙලවර වෙන්නෙත් නැහැ. තවත් අය මීට වඩා හොඳ ක්‍රම සොයා ගනීවි. මේක මනුෂ්‍ය වර්ගයාට මහත් අන්තරායකාරී දෙයක්. ඉතින් බෙන් මහත්තයා අනෙක් දේවල් වුණත් දැන් ඔබට පැහැදිලි ඇති. බල්ලා මහාචාර්යවරයාගේ වෙනස දැනගත්තේ ඔබට කලින්. ඌ ඒක ඉවෙන් තේරුම් ගත්තා ඇති. රෝයි හපා කන්න පැන්නේ වානරයාව මිස මහාචාර්යතුමාව නෙමෙයි. ඒ වගේම බල්ලාට උසුළු විසුළු හිරිහැර කළෙත් ඔහුගේ ඇඟේ ඉඳපු වඳුරා. ගස්වැල් වල එල්ලි ගමන් කළේ ඒකෙන්. ඔහුට විනෝදයක් ලැබෙන්න ඇති. පෙස්බරි මෙනවියගේ ජනේලය ළඟට යන්න ඇත්තෙත් ඒ විනෝදාංශයේ යෙද්දෙන් වෙන්න ඇති. ඉතින් වොට්සන් උදේ පාන්දරින්ම ලන්ඩන් බලා යන දුම්රියක් නම් තියෙනවා. නමුත් මං හිතන්නේ ඒක අල්ලගන්න කලින් තානායමට ගොඩ වෙලා තේ කෝප්පයක් බොන්න වෙලා තියේවි. හතර ගාතෙන් ඇවිද ගිය මිනිහා මෙතනින් අවසන් වෙනවා. එහෙනම් යාළුවනේ සිවුරා සලකුණ පොත මේ කතාවත් සමග අවසන් වෙනවා. අපි එහෙනම් හමු වෙමු යාළුවනේ ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂක 3 වෙනි කතා පොතත් සමග. ඒ තමයි ලෝහිත පරීක්ෂණය. එහෙනම් මේ කතා පොතත් අරගෙන මම එනකන් ඔයා පරිස්සමින් ඉන්න. එහෙනම් මං ඔබෙන් සමුගන්නවා. මේ කතාව කියන මම බුරියා.